स्ट्रिप में है ना। ඇහෙනවා සර්. මාතෘකාව ලියනකොට 10 5 ගන්න තමයි. 10 5 කියන මාතෘකාව ලියන විද්‍යුත් ධාරාවේ තාපන ඵලය. හරි සර්. අපි කලින් දවස්වල කරානේ මේ විද්‍යුත් ධාරාව එක එක ඵල සම්බන්ධයෙන්. ඒක අපි 10 එක මාතෘකාවට මොකද්ද කරලා තියෙන්නේ? ඉස්සලාම කරන්නේ කෝෂ බල්බ සම්බන්ධ කරන එක එක ආකාර ගැන ශ්‍රේණිගත සම්බන්ධය සමාන්තරගත සම්බන්ධය කෝෂ බල්බ සම්බන්ධ කරන ආකාර ගැන කරා. ඊට පස්සේ සරල විද්‍යුත් පරිපථ ගැන කරා. ඊට පස්සේ ධාරා පාලන උපාංග ගෘහස්ත විද්‍යුත් පරිපථ. මෙතනින් පස්සේ ඔයගලන්ට තියෙන්නේ විද්‍යුත් ධාරාව එක එක ඵල සම්බන්ධයෙන් ඉගෙන ගන්න. ඒකේ පළවෙනි ඵලයේ වශයෙන් තමයි තියෙන්නේ විද්‍යුත් ධාරාවක තාපන ඵලය. තාපය කියන්නේ උෂ්ණත්වය නැත්තම් මොනවා හරි මේ කරන්ට් එක යවලා අපිට රත් කරගන්න පුළුවන් නම් මොකක් හරි දෙයක් අපි ඒකට කියනවා තාපන ඵලය කියලා. ඒ කියන්නේ විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් කරන්න පුළුවන් නම් අපි ඒකට තමයි කියන්නේ තාපන ඵලය කියලා. ඒකේ තරුවක් දාලා ලියන්න. සන්නායක කම්බියක් තුලින් විද්‍යුත් ධාරාවක් යනකොට විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වෙනවා. එතකොට ඒ කම්බිය රත් වෙනවා. අපි ඒකට කියනවා විද්‍යුත් ධාරාවේ තාපන ඵලය කියලා. සන්නායක කම්බියක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යන විට විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වෙනවා. එතකොට ඒ කම්බිය රත් වෙනවා. ඒකට අපි කියනවා විද්‍යුත් ධාරාවක තාපන ඵලය. හරි සර්. ඊට පස්සේ අපිට තියෙනවා ක්‍රියාකාරකම 10 කියලා දාන්න. ඒකට මේකේ රූපය අලව ගන්න ඕනේ. එතකොට මේ දැන් මේ ස්විච් එක ඔන් කරාට පස්සේ මේක ඇතුලෙන් කරන්ට් එක යනවනේ. ඒ කරන්ට් එක යද්දි මේ බල්බ් එක පත්තු වෙනවා අපිට පේනවා. අපි මේ බල්බ් එක අල්ලලා බැලුවොත් බල්බ් එක මොනවා වෙලා තියෙනවද? බල්බ් එක ඇල්ලුවොත් එහෙම මේ බල්බ් එක මොනවා වෙලාද? රත් වෙනවා. රත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කරන්ට් එක යනකොට තාප ශක්තියක් හැදිලා කියලා අපිට පැහැදිලි වෙනවා. ඒතර මේ විදිහට විද්‍යුත් ධාරාවක් ගමන් කරද්දී තාපය ඵලයක් විදිහට හම් වෙනවනම් අපි ඒකට තමයි කියන්නේ තාපන ඵලය කියලා. එතකොට මේකෙදි රූපය අලව ගන්න. අලවලා මේ පල්ලෙන් ලියන්න විද්‍යුතය ගලා ගියාට පස්සේ බල්බ් එක රත් වෙලා තියෙනවා කියනවා. මේකෙන් අපිට විද්‍යුත් ධාරාවෙන් තාපන ඵලයක් ඇති කරගන්න පුළුවන් කියලා පැහැදිලි වෙනවා.
හරි සර්. මේක එච්චරයි තියෙන්නේ. විවස්ථාන ක්‍රියාකාරකම් 11. මේකෙත් රූපයක් දාලා තියෙන්නේ. මේකෙත් අපි කරන්නේ මේ කලින් වගේම විද්‍යුත් ධාරාවක් යවන ස්විච් එක ඔන් කරාම පරිපථය අස්සෙන් ධාරාවක් යනවා. ඒක ධාරාව යද්දි මෙන්න මෙතන AB දෙක අතර තියෙන්නේ තම කම්බියක්. ඊළඟට B වල ඉඳන් C වලට තියලා තියෙන්නේ නීක්‍රෝම් වලින් හදපු කම්බියක්. නීක්‍රෝම් කියන්නේ ඔයගොල්ලන් ගෙවල් වල තියෙනනේ හීටර. අර වතුර රත් කරන්නේ අපි හීටර. ඔව් සර් තියෙනවා. අන්නේ හීටරේ හදලා තියෙන්නේ නීක්‍රෝම් කියන කම්බියෙන්. නීක්‍රෝම් කියන්නේ මිශ්‍ර ලෝහයක්. නිකලුයි ක්‍රෝමියමුයි දෙක එකතු කරලා තමයි නීක්‍රෝම් ලෝහය හදලා තියෙන්නේ. ඒතර මේ කම්බි දෙකෙන් අපි බලනවා වැඩිපුර රත් වෙන්නේ මොන කම්බියද කියලා. දැන් අපි හීටරේ හදන නීක්‍රෝම් කම්බිය ගන්නෙ. එයා ගොඩක් ඉක්මනට රත් වෙන හින්දානේ. එහෙනම් මේ තඹ කම්බියනුයි නීක්‍රෝම් කම්බියනුයි වැඩිපුර රත් වෙන්නේ මොන කම්බියද? තඹ කම්බියද වැඩියෙන් රත් වෙන්නේ? නීක්‍රෝම් කම්බිය වැඩිපුර රත් වෙනවා. එහෙනම් මේ විද්‍යුත් ධාරාවෙන් තාපන ඵලයක් ගන්න තැන්වල පාවිච්චි කරන්න හොඳ ලෝහය තඹද නික්‍රෝම්ද? නික්‍රෝම් කියන ලෝහය වඩාත් හොඳයි. ඒතර මේ නික්‍රෝම් ලෝහයෙන් අපිට පුළුවන් වැඩි තාපයක් නිපදවා ගැනීම කරන්න. මේ පරීක්ෂණය අපි බලන්නේ මේ විදිහට වැඩිපුර රත් වෙන්නේ මොන කම්බියද කියලා. ඒතර අපිට පැහැදිලි වෙනවා නීක්‍රෝම් කම්බිය වැඩිපුර රත් වෙනවා කියලා. ඕල මේ රූපේ අලවද්දි මේ දෙක පොඩ්ඩක් නම් කරන්න මේ මෙතනට AB අතරට තියෙන තම කම්බිය BC අතරට තියෙන නීක්‍රෝම් කම්බිය. මෙතන තඹ කම්බිය, මෙතන නීක්‍රෝම් කම්බිය. ඒතර අපිට මේ පරීක්ෂණය කරාට පස්සේ අල්ලලා බැලුවම තේරෙනවා වැඩියෙන් රත් වෙලා තියෙන නීක්‍රෝම් කම්බිය. ඒතර මෙතන පල්ලෙන් මේකෙත් නිගමනය ලියන්න. මෙහිදී කම්බි දෙක තුලින්ම එකම විද්‍යුත් ධාරාවක් ගලා යනවා. හැබැයි තම කම්බියට වඩා වැඩියෙන් නික්‍රෝම් කම්බිය රත් වෙනවා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි සර්. අතර අපිට මේකෙදී මේ තවත් එකේ කම්බි දාලා බලන්න පුළුවන්. දැන් අපි දාලා බැලුවේ නීක්‍රෝම් කම්බියයි තඹ කම්බියයිනේ. මේ දෙක ඇරුණාම තවත් කම්බි වර්ග දාලා බලන්න පුළුවන් අපිට. ඇලුමිනියම්, තඹ, ඊළඟට මැංගනීන් මේ වගේ එක එක කම්බි දාලා බලන්න පුළුවන්. මේ මොන කම්බියටත් වඩා මේ නීක්‍රෝම් කම්බිය තමයි ප්‍රතිරෝධය නැත්තම් ඉක්මනටම රත් වෙන කම්බිය වැඩිපුරම රත් වෙන නීක්‍රෝම්. ඊට අමතරව මැංගනීන් කියන එකත් ටිකක් හොඳයි. මේකත් ඉක්මනට රත් වෙනවා. හොඳයි කියන්නේ මේ රත් කරගන්න තැන් වලට හොඳයි. එතන මෙන්න මේ ලෝහ දෙකම පාවිච්චි කරන්න පුළුවන් අපිට විද්‍යුත් ධාරාවෙන් තාපන ඵලයක් ගන්න අවස්ථාවල නීක්‍රෝම් හරි නැත්නම් මැංගනීන් කියන ලෝහ දෙක තමයි සාමාන්‍යයෙන් වැඩිපුර පාවිච්චි කරන්නේ. ඒකෙනුත් මේ නික්‍රෝම් ලෝහය තමයි ගොඩක් ඔය තාපන දඟර ඊළඟට හීටර් එකට ගොඩක් තැන්වල විදුලි යොමුන ඒ වගේ ගොඩක් තැන්වල මේ නීක්‍රෝම් කියන ලෝහය පාවිච්චි කරනවා. මොකද එයා ඉක්මනට රත් වෙනවා. ඒතර ඉක්මනට රත් වෙනවා කියලා කියන්නේ ප්‍රතිරෝධය අඩුයිද වැඩිද? වැඩි. ප්‍රතිරෝධය වැඩි. වැඩි. ප්‍රතිරෝධය වැඩි වුණාම තමයි මේ කම්බිය ඉක්මනට රත් වෙන්නේ. ඒකේ පොඩ්ඩක් ආයෙත් අරුවක් දාලා ලියන්න. සන්නායකයක ප්‍රතිරෝධය සන්නායකයක ප්‍රතිරෝධය
පහත කරුණු මත රඳා පවතී. පළවෙනි කාරණය තමයි සන්නායකයේ දිග මත ප්‍රතිරෝධය රඳා පවතී. ඊට පස්සේ සන්නායකයේ හරස්කඩ වර්ගඵලය බලපාන. ඊට අමතරව සන්නායකය සාදා ඇති ද්‍රව්‍ය බලපාන. මේ දිගය කර ලියා ගන්න දිග අඩු වෙනකොට තමයි මේ ප්‍රතිරෝධය වැඩි වෙන්නේ. මේ දිග වැඩි වෙනකොට. ඒ කියන්නේ කම්බි වලින් දගරයක් හදලා තියෙනවා. දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි. මේවා නම් කලින් කරලා තියෙනවා. හරස්කඩ වර්ගඵලය අඩු වෙනකොට තමයි ප්‍රතිරෝධය වැඩි වෙන්නේ. එන සන්නායකයේ හැදිලා තියෙන ද්‍රව්‍ය ගත්තම නික්‍රෝම් ඊළඟට මැංගනීස් වැනි ලෝහවල ප්‍රතිරෝධය වැඩි. හරි සර්. එහෙනම් අපි මෙතනදී මේ තාපන ඵලය ගන්න උපකරණවල පුළුවන් තරම් පාවිච්චි කරන්න ඕනේ මේ නික්‍රෝම් මැංගනීන් වගේ ලෝහ. ඊට අමතරව දිග වැඩි එකක්ද පාවිච්චි කරන්නේ දිග අඩු එකක්ද? අඩු එකක්. දිග වැඩි නන්නේ ප්‍රතිරෝධය වැඩි. එතකොට තමයි ඉක්මනට රත් වෙන්නේ. පුළුවන් තරම් දිග වැඩි එකක් පාවිච්චි කරන්න. දැන් ඔය කම්බි දඟර බාන දඟර අඹරලා තියෙන. ඒ දිග වැඩි කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. ඒක පුළුවන් තරම් දිග දඟරයක් පාවිච්චි කරාම ඒක ඉක්මනට රත් වෙනවා. ප්‍රතිරෝධය වැඩිනේ. හරස්කඩ වර්ගඵලය අඩු වෙන්න ඕනේ. ගොඩාක් මහතට ගත්තොත් එහෙම රත් වෙන්නේ නැහැ. කම්බිය හීනියට ගන්න ඕනේ. එහෙනම් දිගෙන් වැඩි සිහින් නීක්‍රෝම් වගේ කම්බි තමයි රත් වෙන උපකරණ වල පාවිච්චි කරන්නේ. ඒතර ඒක ආයි තරුවක් දාලා දෙන්න. ප්‍රතිරෝධය වැඩි වෙන විට සන්නායකයේ ඉක්මනින් රත් වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙන විට සන්නායකය ඉක්මනින් රත් වෙනවා. එබැවින්
විද්‍යුතයෙන් තාපය නිපදව ගන්නා උපකරණවල එබැවින් විද්‍යුතයෙන් තාපය නිපදවා ගන්නා උපකරණවල අපි ගන්න ඕනි දිග අඩු කම්බිද දිග වැඩි කම්බිද? දිග වැඩිකම් දිග වැඩි කම්බි ගන්න ඕනි. දිගින් වැඩි. ඒකයි අර දඟරයක් වගේ දඟර ඔතල තියෙන්නේ දිග වැඩි කරගෙන. මහත කම්බිද ගන්න ඕනි හීනි කම්බිද ගන්න ඕනි? හීනිකම් හීනි කම්බි. මහත කම්බි වල ප්‍රතිරෝධය අඩුයිනේ. හරස්කර වර්ගඵලය අඩු වෙද්දි තමයි ප්‍රතිරෝධය වැඩි. ඒ කියන්නේ හීනි කම්බි ගන්න ඕනි. දිගින් වැඩි සිහින් නික්‍රෝම් වැනි සන්නායක යොදාගෙන තඹනික්වානුවට වෙනව ගන්න බැයිද? තඹ ගන්න තඹ ඉක්මනට රත් වෙන්නේ නැහැ. තඹ වල ප්‍රතිරෝධය අඩුයිනේ. තඹ ගන්නවා වයරින් වැඩවලට. ඒක ප්‍රතිරෝධය අඩුයි. දැන් මේ රත් කරගන්න නම් ප්‍රතිරෝධය වැඩි ලෝහයක් වෙන්නේ. නික්‍රෝම් හරි මැංගනීන් හරි තමයි ඒකට ගැලපෙන්නේ. ඒ දෙක විතරයිද හරියන්නේ? ඔව් දැනට තියෙන ලෝහ වලින් ඒ දෙක තමයි ඉක්මනට රත් මේ රත් වෙන ලෝහ. මේ නික්‍රෝම් හදලා තියෙන්නේම රත් කරගන්න. ඒක මේ මිශ්‍ර ලෝහයක්. නිකලුයි ක්‍රෝමියමුයි කියන ලෝහ දෙක මිශ්‍ර කරලා හදලා තියෙනවා. ඒක හදලා තියෙන්නේම රත් වෙන්න තමයි. ඒතර අපි ඒ විදිහට උපකරණ පාවිච්චි කරනවා. එහෙම උපකරණ කීපයක් මෙතන ලියන්න ඕනේ. පැවරුම 10/4 කියලා දන්නේ. ඒක අපිට මේ ඒ වගේ රත් වෙන උපකරණ කීපයක් මේ ලියලා භාවිතා කරන අවස්ථාවත් ලියන්න ඕනේ. දැන් ඒ වගේ රත් කරගන්න උපකරණ ගෙදර මොනවද තියෙන්නේ? විදුලියෙන් වැඩ කරන රත් වෙන බල්බ් බල්බ් එක අපි රත් කරගන්නද බල්බ් පත්තු කරන්නේ? ගෙදර ලයිට් දාන්නේ රත් වෙන්නද? බිත්තර රකින්න අර කුකුල් පැටවුවේ මේ බිත්තරත් සමහරව දානවා මේ කුකුල් මේ බිත්තර කිකිලි රකින්න නැත්තම් මේ ලයිට් එකක් දාලා එල්ලලා තියෙනවා. ඒ ලයිට් එකේ රස්නෙට අර බිත්තරේ රැකෙනවා. එහෙමත් කරනවා. ඒ නැතුව මේ සාමාන්‍ය මට කියන්න මේ පාවිච්චි කරන අවස්ථාව. වතුර උණු කරන්නේ මොකෙන්ද? හීටරේ. හීටරේට සිංහලෙන් අපි කියනවා ගිල්ලුම් තාපකය කියලා. ඒතර ඔයගොල්ලෝ නිකන් 1 2 3 දාලා ලියන්න. එකට ලියන්න ගිල්ලුම් තාපකය. හීටරේ කිව්වත් හරි ඉංග්‍රීසියෙන් හීටරේ කිය. සිංහලෙන් අපි කියනවා ගිල්ලුම් තාපකය. ඕනනම් හීටර් කියලා. අර අයිස් කුකර් එක ආ. රයිස් කුකර් එක කියන්නේ විදුලි උඳින සිංහලෙන්. බක් පිසිනේ කියලා හරිද? පිසිනේ වෙනම ගන්න පුළුවන්. විදුලි උඳින කියන්නේ මේ අවන් එකට කේක් එකමද? මේ ස්පිරිට් ආ. ස්පිරිට් අයන් එක විදුලි ස්ට්‍රික්
ඊළඟට ඔය සමහර තැන්වල තියෙන මේ හොට් ප්ලේට් කියලා තාපන දඟර කියලා කියනවා. තාපන දඟර තියෙනවා, තාපන පළක තියෙනවා. ඒ වගේ ප්‍රයෝජනත් ඉස්සරහ ලියන ගිල්ලුම් තාපකෙන් නම් කරන්නේ ජලය උණු කරනවා. තාපන දඟර කියන්නේ අර දැකලා තියෙනවද හොට් ප්ලේට් කියලා කියන්නේ? හොට් මේ වගේ මේව දඟරයක් තියෙනවා. මේව පොඩි ලිප වගේ එකක්. නෑ සර් දැකලා නෑ. දැකලා මේක උඩින් භාජනය තියලා මේ ඕන එකක් උයන්න පුළුවන්. මේ කරන්ට් එකට ගහලා තියෙන්නේ. අර දඟරේ රත් වෙනවා. මේක ගිනියම් වෙලා තැඹිලි පාට වෙනවා. හොඳට රත් වෙනවා. ඒක උඩින් අර භාජනය තිබ්බම වතුර උණු කරන්න පුළුවන්, කෑම උයන්න පුළුවන්. ඔය ට්‍රිප් එකක් දීම ගෙනියන්න තමයි. ඊළඟට විදුලි ඇඳුලෙන් අපිට පුළුවන් කේක් උයන්න. බත් පිසිනෙන් බත් පිසින්න පුළුවන්. විදුලි ස්ට්‍රික් එකෙන් රෙදි මදින්න පුළුවන්. තාපන දඟර තාපන පළකවලින් ආහාර පිසින්න පුළුවන්. නැත්තම් ජලය උණු කරන්න පුළුවන්. හරි. නෑ සර් පොඩ්ඩක්. හරි සර්. හරි ඊට පස්සේ මේ රත් වෙන එක හැම වෙලේම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට උපකරණ රත් වෙන එක අපිට අවාසි. දැන් ලයිට් එක රත් වෙනවනම් ඒක අපිට ප්‍රයෝජනවත්ද නැත්නම් අවාසිද? අවාසි. ඒතර දැන් අපි උදාහරණයක් ටීවී එක ගත්තොත් ටීවී එක ගොඩක් රත් වෙනවනම් අපිට ඒක අවාසි. ඊළඟ පරිගණකයක් දැන් ඔය ෆෝන් එක උනත් ටික වෙලාවක් ඇද්දි රත් වෙනවා. එහෙම රත් වෙන එක අපිට අවාසි. ඒතර අන්න ඒ වගේ වෙලාවල් වල අපිට රස්නේ අඩු කරගන්න පුළුවන්. දැන් අර කම්පියුටර් එකේම දැකලා තියෙනවා මේ වගේ ෆෑන් එකක් තියෙනවා. ලැප්ටොප් වල නම් එළියට පේන්නේ නැහැ. මේ ඔව් සර් දැකලා. PC වල එහෙම හොඳට පේන්න තියෙනවා මේ වගේ ලොකු ෆෑන් එකක්. ඒතර මේක හැම වෙලේම කැරකෙනවා. ඒක කැරකිලා කූල් වෙනවා. ඒ සමහර මේ උපකරණ වල මෙන්න මේ වගේ හීට් සිංක් කියන ඒවා පාවිච්චි කරනවා. හීට් සිංක් එකනොත් කරන්නේ තාපය උරාගෙන අර උපකරණ රත් වෙන එක අඩු කරනවා. ඒතර මේ වගේ ඒවා පාවිච්චි කරලා ඒ රස්නි ගතිය අඩු කරගන්න පුළුවන්. ඒතර ආයෙත් අරුවක් දාලා ලියන්න. සමහර උපකරණවල උපකරණ කියන්නේ සමහර උපකරණ භාවිතා කිරීමේදී තාපය නිපදවීම අවාසි සහගතය. සමහර උපකරණ භාවිතා කිරීමේදී තාපය නිපදවීම අවාසි සහගතය.
එවැනි අවස්ථාවල තාපය ඉවත් කිරීමට විවිධ උපක්‍රම යොදා ගන්න. ෆෑන් කොම්පියුටර් වලට දෙක තුනයි ගන්න. සමහර කට්ටිය ඔය මොඩිෆයි කරද්දි ෆෑන් දෙකක් තුනක් හයි ගන්න. එන්නම් තියෙනවා මේ වෝටර් කූලින් කියලාත් තියෙනවානේ වතුරෙන් කූල් වෙන මේ CPUත් තියෙනවා. ඒ වගේ අර කේසින් එක වටේට වතුර යන. වතුර වලින් තමයි කූල් වෙන්නේ. මේ උදාහරණ විදියට මේ දෙක ලියන්න ඕනේ. මේක සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ නැහැ මේ ක්‍රිටිකල් වලින්. පරිගණක වැනි උපාංගවල සිසිලන පංකා භාවිතා කරනවා. කූලින් ෆෑන්ස්. මේක නම් සම්පූර්ණයෙන් ලියන්න. හරි සර්. මෙන්න මේකත් තියලා තියෙන නීක්‍රෝම් කියලා මං කිව්වේ කලින් එක මිශ්‍ර ලෝහයක් කියලා. ඒක හදලා තියෙන්නේ මේ
නිකල් ක්‍රෝමියම් යකඩ කියන ලෝහ ටික එකතු කරලා තමයි හදලා තියෙන්නේ. ඒකත් තරුවක් දාලා ලියන්න අන්තිමට. නේක්‍රෝම් යන මිශ්‍ර ලෝහයකින් එය හදලා තියෙන්නේ නිකල් ක්‍රෝමියම් යකඩ යන ලෝහ මිශ්‍ර කර ගැනීම. හරි සර්. විනාඩියක් ඉන්න. හරි සර්. හරි එතන හරියක් දාන්න මේ 10යි 5 මාතෘකාව විතරයි. 10යි 5ට හරියක්. 10යි 6 ලියන්න විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ කරන. හරි සර්. හරි එතකොට අපි දැන් කලින් කරානේ විද්‍යුත් ධාරාවේ තාපන ඵලය. තාපන ඵලයේදී අපි උනේ මේ විද්‍යුත් ධාරාවක් පාවිච්චි කරලා තාපය නිපදව ගත්තා. දැන් තියෙන්නේ විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය. මේකෙදි කරන්නේ අපි විදුලිය පාවිච්චි කරලා ප්‍රකාශ කියන්නේ ආලෝකය. ආලෝකය නිපදව ගන්න. දැන් අපි විදුලි බල්බයක් ගත්තම විදුලි බල්බෙන් වෙන්නේ අපි ප්‍රධාන බලාපොරොත්තුව ආලෝකය නිපදව ගන්න එකනේ. දැන් විදුලි බල්බයකදී අපි කරන්නේ විද්‍යුත් ධාරාවක් පාවිච්චි කරලා ආලෝකය නිපදවා ගැනීම තමයි කරන්නේ. අපි අන්න ඒවට කියනවා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය. කලින් කරේ තාපන ඵලය. දැන් කරන්නේ ප්‍රකාශ ඵලය. මේකත් ඉස්සෙල්ලා තරුවක් දාලා හැඳින්වීම දෙන්නේ. විද්‍යුත් ශක්තියෙන් ආලෝකය නිපදවා ගැනීම විද්‍යුත් ශක්තියෙන් ආලෝකය නිපදවා ගැනීම විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය ලෙස හඳුන්වනවා. විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය ලෙස හඳුන්වනවා.
හරි සර්. ඒතර මේ විදිහට අපිට විද්‍යුත් ධාරාව පාවිච්චි කරලා ආලෝකය හදා ගන්න පුළුවන් හොඳ උපාංගයක් තමයි LED බල්බ් එක කියලා කියන්නේ. ඒ LED බල්බ් එක අස්සෙන් විදුලි ධාරාවක් ගමන් කරද්දී මේකෙදි ආලෝකය නිකුත් වෙනවා. ඒතර ඒකෙදි බල්බ් එකේ ධන ඍණාංග හරියට බලලා සම්බන්ධ කරාම මෙන්න මේකෙන් අපිට ආලෝකය නිපදව ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේකට නම දාලා තියෙන්නේ LED කියලා. LED එක අපි කියනවා light emitting diode. නැත්නම් ආලෝක විමෝචක ඩයෝඩ්. ඒතර මේකෙන් කරන්නේ අර මේ විද්‍යුත් ධාරාවෙන් ආලෝකය නිපදවලා පිට කරනවා. ඒතර LED කියන්නේ මේ විදිහට විද්‍යුත් ධාරාවකින් ආලෝකය ගන්න පුළුවන්. නැත්නම් විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය පෙන්වන්න හොඳ උපාංගයක්. එතන දාන ක්‍රියාකාරකම 12ක. ඒකත් මෙතන රූපය ලෝකන ඉඩ තියාගන්න. ඒතර මේකෙදි වෙන්නේ මේ විද්‍යුත් ධාරාව මේ LED එක අස්සෙන් යනකොට LED එකෙන් ආලෝකය නිකුත් කරන්න පුළුවන්. ඒතර ඒකෙදි අපිට එක එක පාට LED තියෙනවානේ. කහ පාට ඒවා තියෙනවා, රතු පාට ඒවා තියෙනවා, කොළ පාට ඒවා තියෙනවා, සුදු පාට ඒවා තියෙනවා. දැකලා තියෙනවනේ LED බල්බ්. ඔව් සර්. ඒතර LED වලින් එක එක පාට නිකුත් කරගන්න පුළුවන්. එහෙම කරලා තියෙන්නේ මේකේ මේ වටේ කවර තියෙනවනේ. මේ කවර එක එක සංයෝග ආලේප කරලා තියෙනවා. ඒ ආලේප කරලා තියෙන සංයෝගය අනුව තමයි මෙයා පිට කරන වර්ණය මොකක්ද කියන එක තීරණය වෙන්නේ. ඒකට ඔය ගැලියම් ෆොස්ෆයිඩ් වගේ එක එක සංයෝග තියෙනවා. ඒවා පාවිච්චි කරලා මේ කවරේ අනුව තමයි ඒක නිකුත් කරන ආලෝකය මොන පාටද කියලා තීරණය වෙන්නේ. එතකොට මේකෙත් මේ රූපෙට ඉඳ තියලා පල්ලෙන් දෙන්න විද්‍යුත් ධාරාව ගලන විට ස්විච් එක ඔන් කරන්න ඕනේ. එතකොට විද්‍යුත් ධාරාව ගලනවා. විද්‍යුත් ධාරාව ගලන විට විවිධ LED වර්ග වලින් විවිධ LED වර්ග වලින් විවිධ වර්ණ නිකුත් කරයි. විවිධ LED වර්ග වලින් විවිධ වර්ණ නිකුත් කරයි. හරි සර්. මේ විදිහට LED බල්බ් එක රූපයක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. මේ එතනින් පොඩි අනුමාත්‍රකාවක් ලියන්නකෝ මේ ආලෝක විමෝචක ඩයෝඩ් එක. ඒක ඉංග්‍රීසියෙන්ුත් ලියාගන්න light emitting diode LED. හරි සර් ලියගත්තා. එතකොට මේ LED වල එක එක පාට LED තියෙනවා. සමහර LED තියෙනවා පාට කීපයක් එකම LED එකෙන් නිකුත් කරන්න පුළුවන් ඒවාත් තියෙනවා. අපි ඒවට කියනවා මල්ටි කලර් LED නැත්නම් බහුවර්ණ LED කියලා. එතකොට මේකෙත් මේ ඩොට් හරි මොනවද දාලා ලියන්න. මේ රූපෙටත් ඉඳ තියාගන්න. අර පල්ලේ LED එකක් තියෙනවා.
නැත්තම් මේක ලියලා පල්ලෙන් එළුවොත් තමයි. සමහර LED විවිධ වර්ණ නිකුත් කරනවා. අපි ඒවට කියනවා බහුවර්ණ LED. හරි සර් ලිව්වා. හරි. ඊළඟට දෙවෙනි කාරණේ තමයි දැන් ගොඩක් වෙලාවට මේ LED පාවිච්චි කරන්නේ. දැන් ඔයාලා TV එකෙත් පොඩි LED බල්බ් එකක් තියෙනවනේ පැත්තක සයිඩ් එකේ. TV එකේ ඔව් සර් input එකේ. ඊට පස්සේ මේ සමහර විදුලි පංකාවල ඊළඟට විදුලි ස්ට්‍රික් ගොඩක් උපකරණවල මේ පොඩි LED බල්බ් එකක් තියෙනවා. කරන්ට් එක ආවද කියලා බලා ගන්න. ඒතකොට මේක සාමාන්‍ය ප්ලග් එකට ගැහුවට පස්සේ කරන්ට් එක එනවනම් ඒකට අර LED එක පත්තු වෙනවා. ඒතකොට LED එක දැක්කම අපිට හොයාගන්න පුළුවන් කරන්ට් එක එනවද නැද්ද කියලා. එහෙනම් ගොඩක් උපකරණවල මේක දර්ශකයක් නැත්නම් ඉන්ඩිකේටර් එකක් විදිහට පාවිච්චි කරන LED කියනවා. උපකරණයට විදුලිය ආවද කියලා බලා ගන්න. විදුලි ස්ට්‍රික් එක, oven එකක, රයිස් කුකර් එක හැම එකම වගේ පොඩි LED එකක් පාවිච්චි කරනවා. ඒතොර ලියන්න පරිපත උපකරණ ක්‍රියාකාරී අවස්ථාවේ පවතීද යන්න හඳුනා ගැනීමට දර්ශක ලෙස LED භාවිත කරනවා. මේම ලියන්නකො. මේක ලියන්න. දෙවෙනි තරුව විදිහට ලියන්න. මේවා විවිධ අවස්ථාවල භාවිතා කරයි. මේවා විවිධ අවස්ථාවල භාවිතා කරයි. සර් ඔක ලියන්න අර LED මේ අර ඔතන බලලා තියෙන මේකට මේ ඉඳ තියලා නේද? දැන් මේ පළවෙනි තරුව ලිව්වනේ. ඔව්. දැන් ලියන්න දෙවෙනි තරුව. ඒ අතර මේ රූපෙත් තලවන්න ඉඩ තියන්න නැත්නම් මේ ටික ලියලා පල්ලෙන් රූප තලවන්නත් පුළුවන්. මේවා විවිධ අවස්ථා භාවිතා කර. එතන අපි LED පාවිච්චි කරන එක අවස්ථාවක් තමයි උපකරණ වලට විදුලිය ඇවිල්ලාද කියලා චෙක් කරගන්න දර්ශකයක් විදිහට පාවිච්චි කරනවා. ඒතර එක කියලා ලියන්න. පරිපත එහෙම නැත්නම් උපකරණ. වලට විදුලිය ලැබී ඇත්දැයි හඳුනා ගැනීමට දර්ශක නැත්නම් කියන ඉන්ඩිකේටර් එකක් කියලා. දර්ශකයක් ලෙස භාවිතා කරන්න පුළුවන්.
ඊළඟට ඔය පාට නිකුත් කරන එක ඒක උපකරණ තියෙනවා. වර්ණවත් ආලෝක රටා ලබා ගන්න. බුදු රැස් වලලු වල. ඊළඟට ඔය පාරවල් වල තියෙන LED පුවරු හයි කරලා. රැයට එහෙම ඒවා පත්තු කරාම එක එක පාට රටාවන් ගන්න පුළුවන්. ඒතර දැන් නම් ওই වාහන වලට එමත් ගොඩක් LED ලයිට් තමයි හයි කරන්නේ. ප්‍රධාන ලයිට් වෙනකොටත් LED වලින් හදපු ලයිට් තියෙනවා. ඒතර මේවා ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුව තමයි LED වලට ලොකු විදුලි ශක්තියක් වැය වෙන්නේ නැහැ. ඊට අමතරව මේ වගේ ආයු කාලෙත් වැඩි. ඒ නිසා දැන් LED භාවිතා කරන එක එන්න වැඩි වෙලා තියෙනවා. ඒක ලියන්න ඊළඟ තරුවේදී. කාර්යක්ෂමතාවය හා කාර්යක්ෂමයි කියන්නේ අඩු බල ශක්තියකින් වැඩි ශක්තියක් ගන්න පුළුවන්. වැඩි ආලෝකයක් ගන්න පුළුවන්. කාර්යක්ෂමතාව හා වැඩි ආයු කාලය නිසා මේවා ජනප්‍රිය වෙමින් පවතී. කාර්යක්ෂමතාවය සහ වැඩි ආයු කාලය නිසා මේවා ජනප්‍රිය වෙමින් පවතී. හරි සර්. නෑ සර් පොඩ්ඩක් ඉන්න. හරි සර් ලියුවා. ඊට පස්සේ තියෙනවා LED එකේ මේ රූපෙත් අලව ගන්න. මේක LED කියන ඩයෝඩ් එකක් නේ. ඒතර මෙයාට සංකේතිකුත් තියෙනවා. මෙන්න මේ වගේ ත්‍රිකෝණකින් තමයි පෙන්වලා තියෙන්නේ. මේ පැත්ත ධනාග්‍රය, මේ පැත්ත ඍණාග්‍රය. මේකේ රූප දෙක මන් දීලා ඒක අලව ගන්න. මෙයාගේ සංකේතය ඇඳගන්න. මේ තියෙන LED එකේ සංකේතය. මේකේ ධාරාව යන්නේ මේ ඊතලයේ තියෙන පැත්තට තමයි කරන්ට් එක යන්නේ. අනිත් පැත්තට කරන්ට් එක යන්න දෙන්නේ නැහැ. ඒතර අපි LED එකක් මාරු කළායි කරොත් එහෙම පත්තු වෙන්නේ නැහැ. හරි පැත්තටයි කරොත් තමයි පත්තු වෙන්නේ. මේකෙත් මේ දිග කූර තමයි ධන, කොට කූර ඍණ. මේ ඇත්ත රූපෙත් දිග කූර ධන, කොට කූර ඍණ. ධන ඍණ මාරු කළායි කරොත් මේක වැඩ කරන්නේ නැහැ. මෙතන රූපය අලව ගන්න මේ සංකේතය ඔයගොල්ලෝ ඇඳ ගන්න ඕනේ. රූපය අලවන්න ඉඳ තියන්න සංකේතය ඇඳ ගන්න. ඊට පස්සේ එතන ලියන්න මේකේ ධන ඍණ නිවැරදිව හයි කරේ නැත්නම් වැඩ කරන්නේ නැහැ. ඊට අමතරව වෝල්ටේජ් එකත් හරියට දෙන්න ඕනේ. ඒකත් පොඩ්ඩක් ලියලා තියෙන්න. මෙහි ධන හා ඍණාග්‍ර නිවැරදිව පරිපථයට සම්බන්ධ කළ යුතු අතර
අවම විභවාන්තරයට වඩා වැඩි විභවාන්තරයක් සපයන්න ඕන. ගොඩාක් වැඩිනොත් තෙම්පු පුරනවා. වැඩි විභවාන්තරයක් සැපයිය යුතුයි. සමහරලාට මේ සාමාන්‍යයෙන් බෝල්ට් 3ක් වගේ තමයි තියෙන්නේ LED එක විභවාන්තරය. අර සාමාන්‍ය පොඩි බැටරි කෑලි එකක් දැම්මට මේක පත්තු වෙන්නේ නැහැ. වියලි කෝෂ එකකින් මේක පත්තු කරන්න බෑ. වියලි කෝෂ දෙකක් දැම්මොත් තමයි මේවා පත්තු වෙන්නේ. ඒ කියන්නේ වෝල්ටේජ් එක 3ක් පත්තු වෙනවා. වෝල්ට් 1.5 පත්තු කරන්න බෑ. ඒ වෝල්ටේජ් එක ගොඩාක් වෙනොත් එම් පුපුරලා යනවා. ගොඩක් වැඩි වෙන්නත් බෑ. මේ අඩු වුණාට පත්තු වෙන්නේත් නැහැ. විභවාන්තරය හරියට දෙන්නේ. හරි සෙලීවා. එතනින් හරියක් දාන්න මේ 10යි 6 මාතෘකාවයි. 10යි 7 මාතෘකාව ලියනකො විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය. මේ තියෙනවා මේද වීඩියෝ කාඩ් එක. හරි හරි ෆෑන් එකක් මේ තියෙනවා. පැත්තෙන් ෆෑන් එක කරගෙනකොට විදුලි උපකරණේ කූල් වෙනවා. එතන ඒක තියෙන්නේ මේ තාපය අඩු කරන්න. අර ෆෑන් එකේ රස්නේ ඇදලා ගන්නවනේ. ඇදලා ගන්න රස්නේ ඔක්කොම අර ඕවයින් තමයි එළියට පිට කරන්නේ. අර පොඩි පොඩි කෑලි කෑලි අස්සේ රැඳිලා ඒවා ඉක්මනට එළියට යවනවා. වටේ තියෙන කෑලි කෑලි කෑලි. ඔය ෆෑන් එක මේ කම්පියුටර් එක කෑල්ලද? ඔස වීඩියෝ කාඩ් එක. ග්‍රැෆික් කාඩ් එක. ග්‍රැෆික් කාඩ් එක ගන්න රස් දෙනවනේ ඉක්මනට. ඒකට තමයි හයි කරලා තියෙන්නේ. හීට් සිංක් එකක් තමයි ඒකත් එක විදිහට. ෆෑන් එකයි සිංක් එකයි දෙකම එකට ගන්න. හරි එතකොට අපි දැන් කරා විද්‍යුත් ධාරාවක තාපන ඵලය ඉස්සෙල්ලා කරේ. ඊට පස්සේ කරා විද්‍යුත් ධාරාවක ප්‍රකාශ ඵලය. දැන් අපි කරන්නේ තුන්වෙනි ඵලයේ විදිහට විද්‍යුත් ධාරාවක තියෙන චුම්බක ඵලය. මෙත්ම කලින් කොයිද ගියේ? අවුස් මේ ලැප්ටොප් එකේ charger බැස්ස. අතර තාපන ඵලය ප්‍රකාශ ඵලය තමයි අපි කලින් කරේ. දැන් අපිට තියෙන චුම්බක ඵලය. ඒතර මේකෙදි අපි කරන්නේ විද්‍යුත් ධාරාවක් පාවිච්චි කරලා චුම්බක ඵලයකුත් ගන්න පුළුවන්. මේක ඇත්තටම අහම්බෙන් හොයාගත්ත එකද අපිට හිතෙන්නේ නැහැනේ මේ කරන්ට් යන තැනක චුම්බක ඵලයක් තියෙයි කියලා. දැන් තාපන ඵලය නම් අපිට පේනවා ඇල්ලුවම රත් වෙන ඉඳ තාපන ඵලයක් තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. ලයිට් එක පත්තු කරාම මේක පේනවනේ. ප්‍රකාශ ඵලයක් හඳුනා ගන්න පුළුවන්. චුම්බක ඵලය කවුරුත් හිතුවේ නැත්තම් බලන්න යන්නේ නැහැනේ. ඒක අර අර්නස්ට් රදර්ෆර්ඩ් කියලා විද්‍යාඥයෙක් තමයි ඉස්සෙල්ලාම මේකට චුම්බක ඵලයක් තියෙද කියලා හොයාගත්තේ. ඒකත් අහඹු ලෙස හොයාගෙන තියෙනවා. මේ වගේ මේ විද්‍යුත් ධාරාවක් යන සන්නායකයක් ගාවින් මාලිමාවක් තිබ්බම මාලිමාව කැරකිලා. ඒතර මාලිමා කටුව කැරකෙනවා කියන්නේ මේ හරිය මොකක් හරි චුම්බක බලපෑමක් තියෙනවනේ. ඒතර ඒකෙන් පස්සේ තමයි මේ විද්‍යුත් ධාරාවක චුම්බක බලපෑමකුත් තියෙනවා කියලා හොයාගෙන තියෙන්නේ. එතනින් පස්සේ මේ ගැන පරීක්ෂා කළා විද්‍යුත් ධාරාවෙන් චුම්බක ඵලයක් ගන්න පුළුවන් කියලා අනාවරණය කරනවා. ඒතර මේක නිසා තමයි අපිට පස්සේ කාලෙක චුම්බක පාවිච්චි කරලා විදුලිය හදන්නත් පුළුවන්. ඒ කියන්නේ විදුලියෙන් චුම්බකත්වය හදන්න පුළුවන් නම් චුම්බක වලින් විදුලිය හදන්නත් පුළුවන් වෙන්නේ. ඒව අපිට ලොකු පන්ති වල තියෙනවා. දැනට තියෙන්නේ විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය ගැන ඉගෙන ගන්න. ඒතර මේකත් ඉස්සර හැඳින්වීමට තරුවක් දාලා ලියන්නේ. ධාරාවක් රැගෙන යන සන්නායක කම්බියක් මගින් චුම්බක ශේෂ්ත්‍රයක් ඇතිවීමට අපි කියනවා චුම්බක ඵලය කියලා. ධාරාවක් රැගෙන යන සන්නායක කම්බියක් මගින් චුම්බක ශේෂ්ත්‍රයක් ඇතිවීම
ධාරාවේ චුම්බක ඵලය ලෙස හැඳින්වේ. හරි සැලියුවා. මේකටත් අපිට ක්‍රියාකාරකමක් තියෙනවා. ක්‍රියාකාරකම 13 නේ. ක්‍රියාකාරකම 13 කියලා. ඒක ලිව්වනේ හරි. ක්‍රියාකාරකම 13 කියලා. ඒකත් මෙතන රූපයක් තියෙනවා ඒක අලව ගන්න ඕනේ. ඒත් මේකදී අපි කරන්නේ මේ වගේ සන්නායක කම්බියක් තුලින් ස්විච් එක ඔන් කරලා ධාරාව යන්න සලස්වනවා. ධාරාව යද්දි මේ ලයිට් එකත් පත් වෙනවනේ. ලයිට් එක පත් වෙන්නේ ප්‍රකාශ ඵලය. ලයිට් එක මේක රත් වෙනවනේ. බල්බ් එක රත් වෙන්නේ තාපන ඵලය. මේ දෙකට අමතරව අපිට පුළුවන් චුම්බක ඵලයකුත් ගන්න. අපි ඒක පරීක්ෂා කරන්න මේ හරියෙන් තියන්න ඕනේ මාලිමාවක්. ඒ මාලිමාවක් නිකන් තිබ්බම ඒක කොහොමද නිශ්චල වෙන්නේ? මේ මාලිමා කටුවේ උත්තර ද්‍රවය මොකද වෙන්නේ? පෘථුවියේ උතුරු පැත්තට හැරෙනවා. මාලිමාවේ දක්ෂිණ ද්‍රවය පෘථුවියේ දකුණු පැත්තට හැරෙනවා. එහෙමනේ තියෙන්නේ. ඒක මේක ඇතුලෙන් කරන්ට් එක යනකොට මේ මාලිමා කටුව එහෙම කැරකෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මාලිමා කටුව උත්කමනය වෙනවා නැත්නම් දිශාව වෙනස් වෙනවා. එහෙනම් මේ විදිහට මාලිමා කටුව වෙනස් වෙනවා කියලා කියන්නේ මේක ඇතුලෙන් ධාරාවක් යනකොට මේක වටේට මොනවා හරි චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන්නේ නැත. ඒතර මෙන්න මේක තමයි විද්‍යුත් ධාරාවක චුම්බක ඵලය කියලා කියන්නේ. ඒ කියන්නේ කරන්ට් එක යනකොට ඒ හරිය චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒ බලපෑම නිසා තමයි අර මාලිමා කටුව පොඩ්ඩක් එහෙම චලනය වෙන්නේ. මේක අහම්බෙන් තමයි අර රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා දැකලා තියෙන්නේ. මේ රදර්ෆර්ඩ් නෙමෙයි හැන්ස් ක්‍රිස්ටියන් අර්ස්ටඩ් කියලා විද්‍යාඥයෙක්. අර්ස්ටඩ් මේක අහම්බෙන් තමයි දැකලා තියෙන්නේ. පස්සේ තමයි මේ ගැන පරීක්ෂණ කරනකොට මේ වගේ කම්බියක් ඇතුලෙන් කරන්ට් එක යනකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒතර මේකෙත් රූපය අලව ගන්න. රූපය අලවලා පල්ලෙන් ලියන්න මේකෙන් අපිට ගන්න පුළුවන් නිගමනය තමයි සන්නායක කම්බිය තුලින් ධාරාවක් යනකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. එතකොට මේ සන්නායකයේ චුම්බකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේක නිගමනයේ විදිහට ලියන්න.
හරි සර්. පොඩ්ඩක් ඉන්න. හරි සර්. ඊළඟ දාන ක්‍රියාකාරකම 14 තව ක්‍රියාකාරකම ක්‍රියාකාරකම 14 කරනවා. මේක නම් ඔයාලා පොඩි කාලෙත් කරලා ඇති මේ විද්‍යුත් චුම්බකයක් හදන එක. මේ වගේ යකඩ ඇණයක් අරගෙන යකඩ ඇණේ වටේට කම්බි දඟරයක් කොතන්න ඕනේ. මේ වගේ කම්බි දඟරයක් තඹ කම්බි දඟරයක් කොතලා මේක වියලි කෝෂයකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේක ඇතුලෙන් ධාරාවක් යවන ගමන් අපි මේකට අල්පෙනිති ටිකක් ලං කරනවා. එතකොට මේ අල්පෙනිති ටික මොකද වෙන්නේ? ඇදිලා යනවා. මේ කම්බි දඟරයට ඇදිලා යනවා. අපි මේකනේ කියන්නේ විද්‍යුත් චුම්බකයක් කියලා. විශ්වාස පන්ති වල කරන්නේ. එතන මේකෙදි මේ විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාව වැඩි කරගන්න අපිට මේ වියලි කෝෂ ගාන මොනවා කරන්න ඕනේ? මේ කොට ටිකක් ප්‍රබල කරගන්න ඕන. වියලි කෝෂ ගාන වැඩි කරන්න. වැඩි කරන්න ඕනේ. වියලි කෝෂ වියලි කෝෂ දෙකක් තුනක් දැම්මොත් මේකෙදි වැඩි අලුපෙන්ද ප්‍රමාණයක් ඇදිලා යනවා. ඊට පස්සේ මේ ඒකෙන් වෙන්නේ විද්‍යුත් ධාරාව වැඩි වෙන එක. ඊළඟ මේ කම්බි දඟරේ පොටවල් ගාන මොකද කරන්නේ? වැඩි කරන්න පුළුවන්. එතකොටත් විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාව වැඩි වෙනවා. ඒ වගේ උපක්‍රම වලින් අපිට පුළුවන් මේකෙදි අපිට මේ එක යකඩ ඇණයක් වෙනුවට යකඩ ඇණ කීපයක් දාන්න පුළුවන් නම් එතකොටත් මේ විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාව වැඩි වෙනවා. ඒ වගේ උපක්‍රම පාවිච්චි කරලා මේ විද්‍යුත් චුම්බකය වඩාත් ප්‍රබල කරගන්න පුළුවන්. ආතර ක්‍රියාකාරකම 14 කියලා දාලා ඒකෙත් මේ රූපේ දීලා තියෙන්නේ. මේ රූප දෙකම නැහැ මේ මම හිතන්නේ. එක රූපය තියෙන්නේ. ඒක ඉතින් අලවන්න ඉඩ තියාගන්න. ඊට තියලා ඒකෙත් පල්ලෙන් ලියන්නකො. පල්ලෙන් තරුවක් දාලා ලියන්න මේ. කම්බි දඟරේ වෙත අල්පෙනිති ආකර්ෂණය වීම නිරීක්ෂණය කළ හැකිය. කම්බි දඟරේ වෙත අල්පෙනිති ආකර්ෂණය වීම නිරීක්ෂණය කළ හැකිය. කම්බි දඟරේ වෙත අල්පෙනිති ආකර්ෂණය වීම නිරීක්ෂණය කළ හැකිය. හරි. නෑ සර් පොඩ්ඩක් ඉන්න. හරි සර්. එතන අපි මෙන්න මේ ඇටෝමට කියනවා විද්‍යුත් චුම්බකයක් කියලා. දෙවෙනි තරුව ලියන්න. මෙය
විද්‍යුත් චුම්බකයක් ලෙස ක්‍රියා කරන අතර එහි ප්‍රබලතාව වැඩි කරගත හැකි ක්‍රම කිහිපයකි. එහි ප්‍රබලතාව වැඩි කරගත හැකි ක්‍රම කිහිපයකි. හරි සලියු. දැන් විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාව වැඩි කරන්න නම් අර වියලි කෝෂකාවල මොනවා කරන්න ඕනේ? කරන්න. වැඩි කරන්න. කම්බි දඟරේ පොටවල් ගන්න වැඩි කරන්න. වැඩි කරන්න. දැන් මේක එක ලියන්න පළවෙනි එක. වියලි කෝෂ ගණන වැඩි කර විද්‍යුත් ධාරාව වැඩි කිරීම. ඊට පස්සේ පුළුවන් කම්බි දඟරේ පොටවල් ගන්න වැඩි කරන්න කියලා. කම්බි දඟරේ පොටවල් ගණන වැඩි කිරීම. ඊළඟ තව උපක්‍රමයක් තමයි කම්බි දඟරේ මැද්දට වාහනේ වගේ සන්නායක කීපයක් ඇතුල් කරන්න පුළුවන් නම් එතකොටත් විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාව වැඩි වෙනවා. දඟරය මැද්දේට වාහනේ හර කිහිපයක් ඇතුල් කිරීම. කියන්නේ වාහනේ වලින් හදපු කම්බි කූරු කීපයක් නැත්නම් යකඩ කීපයක් දැම්මම ඒවලත් විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාව වැඩි වෙනවා. ඊට පස්සේ තියෙනවා මේ විද්‍යුත් චුම්බක පාවිච්චි කරන අවස්ථාවක් විදියට මෙන්න මේ බලන්න ලොකු යකඩ බරවල් උස්සන්න උනා. මේකෙදි මේ ලොකු යකඩ කෑලි දැන් අපේ රටේ වඩා ගොඩක් සංවර්ධිත රටවල් වල යකඩ අබලි යකඩ එකතු වෙනවා වැඩිනේ. ඒකට යකඩ අපිට එහා මෙහා කරන්න අමාරුයි. අතින් උස්සනට වඩා මේ වගේ විද්‍යුත් චුම්බකයක් පාවිච්චි කරලා උස්සන එක ලේසියි. ඒතර විද්‍යුත් චුම්බකයෙන් අපිට පුළුවන් මේ වගේ යකඩ කෑලි ලොකු ප්‍රමාණය එහා මෙහා ගෙනියන්න. ඊළඟට ඔය නැව් හදන තැන්වල ගුවන් යානා හදන තැන්වල
ඒ වගේ තැන්වල ගොඩක් බර යකඩ උස්සන්න වෙනවනේ. ඒකට ඒවා උස්සන්න මේ විද්‍යුත් චුම්බක පාවිච්චි කරනවා. ඒතර විද්‍යුත් චුම්බකය ගෙනල්ලා මේකට කරන්ට් එක දුන්නම මේක චුම්බකයක් වෙනවනේ. ඒතර යකඩ කෑලි ඔක්කොම මේකට ඇදෙනවා. ඊට පස්සේ දොබකරේ පාවිච්චි කරලා මේක අවශ්‍ය තැනට ගෙනිහිල්ලා ආයිත් අර විදුලි ධාරාව විසන්ධි කරනවා. ස්විච් එක ඔෆ් කරනවා. එතකොට කරන්ට් එක නැති වෙච්ච ගමන් මේකේ චුම්බකත්වය නැති වෙලා අර යකඩ ටික ඔක්කොම මෙතනට වැටෙනවා. ඒතර ඒ විදිහට යකඩ බඩු එහා මෙහා කරන්න මේ විද්‍යුත් චුම්බකය පාවිච්චි කරනවා. ඒතර ආයිත් ඒකට තරුවක් දාලා දෙනවා. ඊළඟ තරුව ලියන්න. විවිධ අවස්ථාවල විද්‍යුත් චුම්බක භාවිතාවේ ඒකට මේ රූපෙත් තලව ගන්න. තලවල මේ මේවා නිකන් 1 2 3 දාලා ලියන්න. විදුලි පංකා, විදුලි සීනි, විද්‍යුත් ඇඹරුම් යන්ත්‍ර, විදුලි ජල පොම්ප, ප්‍රතිශෝධන යන්ත්‍ර, ස්වයංක්‍රීය ස්විච්, ඊළඟට විද්‍යුත් චුම්බක දොඹකරවල සර් දැන් ආපු මේක ෆොටෝකොපි කරනවා සර්. අර සර් වෙබ්සයිට් එකට දාපු ෆොටෝ එක. නෑ නිකන් දැන් හරි සර් ලියුවා. එතනින් හරියක් දාන්න මේ 10 7 මාත්‍රකය විද්‍යුත් ධාරාවේ රසායනික ප්‍රමාණය. හරි සර් ලියුවා. එතන මේ විද්‍යුත් ධාරාවේ දැන් ඵල 4ක් තියෙනවනේ. පළවෙනි ඵලය තමයි ඉස්සෙල්ලාම කරේ මොන ඵලයේද? විද්‍යුත් ධාරාවක තාපන ඵලය. ඊට පස්සේ දෙවෙනියට කරා විද්‍යුත් ධාරාවක ප්‍රකාශ ඵලය. තුන්වෙනියට කරා විද්‍යුත් ධාරාවක චුම්බක ඵලය. දැන් තියෙන්නේ විද්‍යුත් ධාරාවෙන් දැනට අපි හොයාගෙන තියෙන අවසාන ඵලය විද්‍යුත් ධාරාවක රසායනික ඵලය. දැන් මේවා ඉගෙන ගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනේ විද්‍යාඥයෙක් හේමුණු
තව මොනවා හරි ඵලයක් හදාගන්න පුළුවන්. දැන් විදුලියෙන් දැනට හදලා තියෙන්නේ මේ ටික විතරයි. විදුලියෙන් තාපය ගන්න ක්‍රම හොයාගෙන තියෙනවා. විදුලියෙන් ආලෝකය ගන්න ක්‍රම හොයාගෙන තියෙනවා. විදුලියෙන් චුම්බකත්වය ගන්න ක්‍රම හොයාගෙන තියෙනවා. විදුලියෙන් රසායනික ඵල ගන්න හොයාගෙන තියෙනවා. තව මොනවා හරි ප්‍රතිඵල හොයාගන්න පුළුවන් නම් තව මේක දියුණු කරන්න පුළුවන්. ඒක මේ විද්‍යාව දියුණු වෙනවා කියන්නේ ඒකට තමයි. එහෙම වුණොත් ඊළඟ අවුරුදු සිලබස් එකට තව මාතෘකාවක් දාන්න පුළුවන්. විද්‍යුත් ධාරාවේ තව මොන ඵලද තියෙන්නේ? මොකක් හරි ඵලයක්. එතකොට මේ රසායනික ඵල කියන්නේ මොනවා හරි රසායන ද්‍රව්‍යයක් ඇතුළට විදුලිය ගමන් කරනකොට දැන් මේ තියෙන්නේ මේ වගේ මේ රසායනික ද්‍රව්‍ය දාපු බීකරයක්. මේකට නම් අරන් තියෙන ජලය අරන් තියෙන්නේ. හැබැයි නිකන් ජලය නෙමෙයි ආම්ලීකృత ජලය. ඒ කියන්නේ අම්ලය පොඩ්ඩක් දිය කළා. ඔය HCl හරි සල්ෆියුරික් හරි අම්ලය චුට්ටක් දිය කරපු ජලය. ඒතර මේ විද්‍යාඥයෙක් නිකන් ඉන්න ගමන් තමයි මේ වැඩේත් කරලා තියෙන්නේ. ඒතර මේ බීකරය අස්සෙන් මෙයා කරන්ට් එක යවලා බලනවා. તો කරන්ට් එක යවලා බලද්දි මෙන්න මේ ජලයේ යම් යම් වෙනස්කම් සිදු වෙනවා. ඒ කියන්නේ මේ වතුර එක ඇතුලෙන් කරන්ට් එක යද්දි මේ ජලයේ යම් යම් වෙනස්කම් වෙනවා හොයාගෙන තියෙනවා. අන්න ඒ විදිහට මොනවා හරි රසායනික ද්‍රව්‍යයක් ඇතුලෙන් විද්‍යුත් ධාරාවක් යනකොට ඒ රසායනික ද්‍රව්‍යයේ මොකක් හරි වෙනස්කමක් වෙනවනම් අපි ඒකට කියනවා රසායනික ඵලය. ඒ කියන්නේ විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනවා. අන්න ඒකට තමයි කියන්නේ විද්‍යුත් ධාරාවක රසායනික ඵලය. ඒතර ඒකේ තරුවක් දාලා යන්නේ. විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පත්වීම කියන්නේ විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පත්වීම විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය ලෙස හඳුන්වනවා. විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය ලෙස හඳුන්වනවා. විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පත්වීම විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය ලෙස හඳුන්වනවා. හරි සර් ලිව්වා. ඒකට දාන්න ක්‍රියාකාරකම 15. ඒකට මේ රූපේ දීලා ඇති මේ කලව ගන්න. ඒතර මේකෙදි කරන්නේ මේ වගේ මේ ආම්ලීකృత ජලය කියන්නේ අම්ලය ටිකක් දිය කරපු ජලය. මේක ඇතුලෙන් කරන්ට් එක යවනකොට මෙන්න මේකේ යම් යම් වෙනස්කම් සිදු වෙනවා. ප්‍රධාන වශයෙන්ම අපිට පේනවා මේ කාබන් කූරු දෙක ගාවින් වායු බුබුලු පිට වෙනවා. ඒතර ඒකෙදි හයිඩ්‍රජන් වායුවයි ඔක්සිජන් වායුවයි තමයි පිට වෙන්නේ. ඒතර මේකෙදි ජලය පාවිච්චි කරලා හයිඩ්‍රජන් ඔක්සිජන් හදන්න පුළුවන් ඒ ක්‍රමයෙන්. ඒතර මේකෙදි ලියන්නකො පල්ලෙන් මේක රූපෙට ඉඳ තියලා පල්ලෙන් තරුවක් වරලෙන් තරු හරි ඩොට් දැම්මත් කමන්නේ. මේකේ ධන ඍණාග්‍රත් අපිට ඕනි. මේක ධනාග්‍රය මේක ඍණාග්‍රය. ඒතර මේවට අපි නම් තියනවා මේ ධනාග්‍රයට අපි කියනවා ඇනෝඩය කියලා. ඔයාලා මේ රූපය අලවද්දි මේක පොඩ්ඩක් නම් කරන්න ඕනේ. දැනට අච්චුපතේ හරි මේක පොඩ්ඩක් කොටස් නම් කරගන්නකො. ධනාග්‍රයට අපි කියනවා ඇනෝඩය කියලා. මේ ඍණාග්‍රයට අපි කියනවා කැතෝඩය කියලා. ඒක ධන ඍණ මාරු වෙනවා නම් මේ කැත එක්කෙනාව ඍණ පැත්තට දානවා කියලා මතක තියාගන්න. ඒතර කැතෝඩය ඍණ පැත්ත, ඇනෝඩය කියන්නේ ධන පැත්ත. ඒතර මෙන්න මේ ඇනෝඩය ගාවින් අපිට වායු බුබුලු පිට වෙනවා පේනවා. කැතෝඩය ගාවිනුත් වායු බුබුලු පිට වෙනවා පේනවා. ඒතර මේක ලියන්න ඇනෝඩය අසලින් වායු බුබුලු පිට වේ.
ඒතර මේකේදී ඔක්සිජන් තමයි පිට වෙන්නේ. ඊළඟට මේ කැතෝඩේ අසලිනුත් වායු දූල පිට වෙනවා. කැතෝඩේ අසලින් වායු බුබුලු පිට වෙනවා. පිට කියලා කියන්නේ වායු බුබුලු පිට වෙනවා. ඒ කැතෝඩේ ගාවින් යන්නේ හයිඩ්‍රජන් වායු බුබුලු. ගන්නවා නේද? O2 කියන්නේ ඔක්සිජන්, H2 කියන්නේ හයිඩ්‍රජන්. මේ කැතෝඩේ ඇනෝඩේ කියන නම් දෙක නම් දැන්ට නෑ ඔයගොල්ලන්ට. ලබන අවුරුද්දේ තියෙන්නේ. වැඩි වෙන්නේ නැහැ නේ නම් දෙකක් දැනගත්තා කියන්නේ. ධනාග්‍රයට කියන ඇනෝඩේ, ඍණාග්‍රයට කියන කැතෝඩේ. එතන මේ ඇටම පාවිච්චි කරලා අපිට පුළුවන් ඔක්සිජන් හදන්න පුළුවන්, හයිඩ්‍රජන් හදන්න පුළුවන්. අර මේ ඔක්සිජන් මැෂින් ගෙනව දැක්කද මේ දැන් ඔය කොරෝනා එකේ හින්දා ඔක්සිජන් ගොඩක් ඕනනේ ලෝකෙට. ඒතර ඔක්සිජන් හදන මැෂින් තියෙන්නේ. ඒ ඔක්සිජන් මැෂින් වල මේ වගේ ක්‍රම වලින් තමයි ඔක්සිජන් හදන්නේ. නැත්නම් වෙන ඔක්සිජන් හදන්න ක්‍රමයක් නැහැ. එහෙම නැත්නම් වායු ගෝලේ තියෙන ඔක්සිජන් සීත කරලා ඝන කරලා ගන්න වෙනවා. නැත්නම් මෙන්න මේ වගේ ක්‍රම වලින් ඔක්සිජන් හදන්න පුළුවන්. ඒතර මේ දැනුම අපිට වැදගත් වෙනවා. එක එක ලෝහ වර්ග වෙන් කරගන්න එහෙම මේ දැනුම අවශ්‍ය වෙනවා. මේ ඔක්සිජන් හයිඩ්‍රජන් විතරක් නෙමෙයි මේකෙන් අපිට දැන් ওই මුහුදු ජලයේ තියෙන සෝඩියම් වගේ ලෝහ වෙන් කරගන්න පුළුවන්. ඇලුමිනියම් ලෝහය වෙන් කරගන්න පුළුවන්. මැග්නීසියම් වගේ ලෝහ වෙන් කරගන්න පුළුවන්. ගොඩක් ලෝහ වර්ග වෙන් කරන්නේ මෙන්න මේක පාවිච්චි කරනවා. මේකට අපි කියනවා විද්‍යුත් විච්ඡේදනය කියලා කියනවා. එච්චර විස්තර නගලන්ට නෑ. ඒක පොඩ්ඩක් ආයි තුන්වෙනි තරුව දාලා ලියනකො. මේක ලිව්වම ඒක ඉවරයි. මෙම ක්‍රියාවලිය විද්‍යුත් විච්ඡේදනය ලෙස ඉහළ ශ්‍රේණිවලදී ඒ කියන්නේ 9 10 11 පන්ති වල උගන්වනවා. ඉහළ ශ්‍රේණිවලදී අධ්‍යයනය කරන අතර මුහුදු ජලයෙන් සෝඩියම් ක්ලෝරින් ආදිය සෝඩියම් ක්ලෝරින් ඇලුමිනියම් ආදිය වෙන් කර ගැනීමට උපකාරී වේ. සෝඩියම් ක්ලෝරින් ඇලුමිනියම් ආදී වෙන් කර ගැනීමට උපකාරී වේ. අපේ රටේ නම් ඒ කර්මාන්ත කරන්නේ මේ ගොඩක් දියුණු රටවල් වල මේ ක්‍රම වලින් එක එක ලෝහ වර්ග හදන. අපි ඉතින් කරන්නේ ලියලා ඉවරයිද? ඈ ඊට පස්සේ යන අන්තිම ක්‍රියාකාරකම 16 මේක කරන්න ඉවරයි. ලියපු නැති අය ඉන්නවනම් කියන්න.
ක්‍රියාකාරකම 16 කියලා. මේකෙත් මේ රූපය අලව ගන්න ඕනේ. මේකෙදි මේ තඹ මේකෙත් ධන ඍණ තියෙනවනේ. මේ පැත්ත ධන, මේ පැත්ත ඍණ. දැන් තඹ තහඩුව කියන්නේ ඇනෝඩ්, ඍණ කියන්නේ කැතෝඩ්. ඒතර මේකෙදි මේ තඹ තහඩුව තියෙනවනේ, මේ කරන්ට් එක මේක යවන්න ඕනේ. කරන්ට් එක යනකොට මෙන්න මේ තඹ තහඩුව දිය වෙනවා. තඹ තහඩුව දිය වෙලා ගිහිල්ලා මේ හැන්දේ ආලේප වෙනවා. තඹ තහඩුවේ තියෙන ඔක්කොම ටික මේ හැන්දට ආලේප වෙනවා. ඕගොල්ලෝ දැකලා තියෙනවනේ ඔය යතුරු එහෙම තියෙනවා මේ ලස්සන දැන් ඔය ලස්සනට ලෝහාලේප කරලා තියෙන ඒවා තියෙන හැන්දක් ගත්තත් ඒ හැන්ද මලකඩ කෑවට පස්සේ ඇතුලේ යකඩනේ තියෙන්නේ. උඩින් ලෝහ තට්ටුවක් ආලේප කරලා තියෙන හැන්දක් තියෙනවා හැන්ද. ඒ ප්ලාස්ටික් හැන්දියා කියන්නේ ලෝහ හැන්ද. ඔය යකඩ ඇඳද්ද වනේ. ඔව්. ඒ හැන්දේ මේ ලෝහයක් තට්ටුවක් ආලේප කරලා තියෙන. ඒක හීරුණාට පස්සේ ඕක මලකඩ කරනවා. සමහර හැන්දි නම් තියෙනවා තනිකරම ලෝහයෙන් හදපු ඒවා. දැන් ඔය ගොඩක් හැන්දි වල උඩින් ඔය ලෝහ තට්ටුවක් ආලේප කරලා තියෙනවා. ඒතකොට අපිට පුළුවන් ඔය හැන්දට ඕන රත්තරන් ආලේප කරන්නත් පුළුවන්. රත්තරන් හැදිවි මේ පැත්තට රත්තරන් තාඩුවක් දැම්මම මේ පැත්තට ඔය හැන්ද දාපුවම මේ රත්තරන් තාඩුවේ තියෙන රත්තරන් ටික ඔක්කොම අර හැන්දේ ආලේප වෙනවා. මොන ඔයගොල්ලන්ගේ මාලයක් එහෙම තියෙනවා නම් දාලා බලන්න. මේ පැත්තට මාලේ දෙන්න. මේ පැත්තට හැන්ද දෙන්න. අර මාලේ තියෙන ටික ඔක්කොම ගිහින් අර හැන්දේ තැම්පත් වෙනවා. ඒතර හැන්ද රත්තරන් වෙනවා. එතන මේකට අපි කියනවා විද්‍යුත් ලෝහාලේපනය කරනවා කියලා. ඒ කියන්නේ විදුලිය පාවිච්චි කරලා ලෝහයක් ආලේප කරන්න පුළුවන්. මේකෙම අනිත් පැත්ත කරන්න දැන් ඔය ඔයගොල්ලෝ දැකලා පාරවල් අයිනේ ඉන්නවා මේ රත්තරන් භාණ්ඩ උපදාන කට්ටිය. රත්තරන් බඩු උපදාන අය. ඔව් තියෙනවා. මේගොල්ලෝ මේ වගේ බීකරයකට මේ රත්තරන් මාල එහෙම දුන්නාම ඒවා දාලා පිරිසිදු කරලා දෙනවා. ඒතර ඒකෙදි කරන්නේ ඒගොල්ලෝ මේ පැත්තට ඔයගොල්ලන්ගේ මාලේ දානවා. මේ පැත්තට මාලේ දාලා මේ පැත්තට දානවා රත්තරන් තහඩුව. දාලා ඊට පස්සේ කරන්ට් එක යවනකොට මේ රත්තරන් තහඩුවේ තියෙන රත්තරන් ටික ගිහිල්ලා අර මාලේ තැම්පත් වෙනවා. ඒතර මාලේ ඔක්කොම ලස්සන වෙනවා. දැන් මේ කපටි කට්ටිය මොකද්ද කරන්නේ? හරියට කරනවා නම් එහෙම කරන්න ඕනේ. කපටි අයකට වුණොත් ඒගොල්ලෝ කරන්නේ රත්තරන් මාලේ දානවා මේ පැත්තට. මේ පැත්තට දානවා ඒගොල්ලන්ගේ මොකක් හරි යකඩ තහඩුවක් හරි මොකක් හරි. ඒතර ඕගොල්ලන්ගේ මාලේ තියෙන ටික ඔක්කොම මොකද වෙන්නේ ගිහිල්ලා? ඒගොල්ලන්ගේ යකඩ කෑල්ලේ තැම්පත් වෙනවා. ඒතර මාලේ නිකන් අපිට අලුත් වෙනා වගේ පේනවා. අර මාලේ උඩින් තියෙන රත්තරන් තට්ටු අයින් වෙනවනේ. එතකොට මාලේ අලුත් වගේ ලස්සනට දිලිසෙනවා. හැබැයි අර මාලේ තියෙන රත්තරන් ටික ඔක්කොම එයා අරගෙන තියෙනවා. කපටි කට්ටිය කරන්නේ එහෙම. හරියට කරනවා නම් කරන්න ඕනේ මේ පැත්තට මාලේ දාලා මේ පැත්තට දාන රත්තරන් තහඩුව. ඒතර මේ රත්තරන් තහඩුවේ තියෙන ඔක්කොම ගිහින් අර මාලේ තැම්පත් වෙනවා. ඒතර මාලේ අලුතෙන් රත්තරන් ගෑවිලා ලස්සන වෙනවා. ඒක බලන්න ඕනේ මාලයක් මේ සුද්ධ කරන්න දුන්නාට පස්සේ මාලේ ඝනකම වැඩි වෙලාද ඝනකම අඩු වෙලාද කියලා. ඝනකම අඩු වෙලා නම් එයා රත්තරන් ටික අරගෙන. ඝනකම වැඩි වෙලා තියෙනවා නම් එයා රත්තරන් අලුතෙන් ආලේප කරලා පිරිසිදු කරලා දීලා. එහෙම තමයි රන් භාණ්ඩ උපදානවා කියන්නේ. ඒතර මේ විදිහට අපිට පුළුවන් පිත්තල යතුරක තඹ ආලේප කරන්න පුළුවන්. තඹයත් මේ යකඩ හැන්දක රත්තරන් අර ඉදී හරි ආලේප කරන්න පුළුවන්. ඒ විදිහට විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ මේක. ඒතර මේකෙත් රූපය අලවන්න. රූපය අලවලා පල්ලෙන් මේකෙත් අර වගේ තරුවක් දාලා. මේකෙදි මේ අපිට පේනවා මේ තඹ තහඩුව ටික වෙලාවක් ඇද්දි දිය වෙනවා. තඹ තහඩුව දිය වේ. තඹ තහඩුව කියන්නේ ඇනෝඩේනේ. තඹ තහඩුව නැත්තම් ඇනෝඩේ දිය වේ. තඹ තහඩුව නැත්තම් ඇනෝඩේ දිය වෙනවා. අර හැන්ද තියෙනවනේ. හැන්ද මත හැන්ද කියලා කියන්නේ තෝර කැතෝඩ. හැන්ද මත තඹ තැම්පත් වේ. ඒතර මේකෙදි ගන්න ද්‍රාවණෙත් වැදගත්. මේකෙදි අපි අරන් තියෙන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණය. කොපර් කියන්නේ තඹ වලට
ඒක තඹ ආලේප කරනවා නම් තඹ තියෙන ද්‍රාවණයක් ගන්න ඕනි. රත්තරන් ආලේප කරනවා නම් රත්තරන් තියෙන ද්‍රාවණයක් ගන්න ඕනි. ඒකට තියෙනවා ගෝල්ඩ් සයනයිඩ් කියලා ද්‍රාවණයක්. රිදී ආලේප කරනවා නම් රිදී තියෙන ද්‍රාවණයක් ගන්න ඕනි. ඒකට අපි කියනවා සිල්වර් සයනයිඩ් කියලා. ඒ වගේ ආලේප කරන ලෝහයට අදාළව ද්‍රාවණෙත් තෝරගන්න ඕනි. ඒතර මේකට අපි කියනවා විද්‍යුත් ලෝහාලේපනය කියලා. ඒතර තුන්වෙනි තරුව ලියන්න. මෙය විද්‍යුත් ලෝහාලේපනය ලෙස හඳුන්වනවා. මෙය විද්‍යුත් ලෝහාලේපනය ලෙස හඳුන්වනවා. මෙය විද්‍යුත් ලෝහාලේපනය ලෙස හඳුන්වනවා. හරි සර්. මෙය විද්‍යුත් ලෝහාලේපනය ලෙස හඳුන්වනවා. හරිද? මෙතන තියෙන ඒ වගේ විද්‍යුත් ලෝහාලේපනය පාවිච්චි කරන අවස්ථා කීපයක්. උදාහරණ කියලා එහෙනම් දැන් ලියන්න එපා ගෙදර ඉඳන් ලියන්න. නැත්නම් දැන් ඉදිරියට ඉන්නවා. මේ උදාහරණ කියලා මේ තුන ලියන්න ඕනි. ආභරණ වලට මේ කියන දේ පොඩ්ඩක් අහන් ඉන්න. ආභරණ වලට රිදී හෝ රත්තරන් ආලේප කරන්න පුළුවන්. යකඩ හැඳි වලින් හදපු හැඳි ගෑරප්පු නාන කාමර කට්ටල ඒවට අපිට පුළුවන් ක්‍රෝමියම් නිකල් වගේ ලෝහ ආලේප කරන්න. ඊට පස්සේ ඔය යකඩ භාජන වලට ටින් සැමන් ටින් එහෙම තියෙන යකඩ වලින් හදලා ඒකට ටින් කියන ලෝහය ආලේප කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ නාන්න පාවිච්චි කරන බාල්දි තියෙනව නේද? නාන බාල්දි තියෙන. ඒ වගේ මොනවද ආලේප කරලා තියෙන්නේ? ප්ලාස්ටික් නෙවෙයි යකඩ වලින් හදපු බාල්දි තියෙන. ඒවත් මරකඩ කන හින්දා ඒවට ආලේප කරලා තියෙනවා සිංක් කියන ලෝහය. මේක පොඩ්ඩක් මේ අච්චු පොතේ හරි දැන් කටුවර ලියාගෙන පස්සේ මේ හොඳට ඉන්න වෙලාවක ලියා ගන්න පොතේ. මේ තව එකක් විදිහට ලියන්නකෝ මේ යකඩ බාල්දි මත සිංක් කියන ලෝහය තමයි ඒකදී ආලේප කරන්නේ. සිංක් වලට අපි සිංහලෙන් කියනවා තුත්තනාදම්. ආලේප කිරීම. මේකට විශේෂ නමකුත් කියනවා ගැල්වනයිස් කරනවා. ගැල්වනයිස් කිරීම. හරි සර් ලියුවා. එතන මේකෙදි මේ ආලේපය සිවුම්ම කරගන්න අපි මේ ද්‍රාවණය පුළුවන් තරම් වතුර දාලා ටිකක් සැර අඩු කරලා ගන්න ඕනේ. අපි කියනවා තනුක කියලා. සැර අඩු කරපු ද්‍රාවණයක් තමයි ගන්න ඕනේ. ගොඩාක් සැර ද්‍රාවණයක් ගත්තොත් මේක ගිහිල්ලා අර දැන් රත්තරන් එහෙම ආලේප කරන්න ගියාම කැට වගේ බැඳුනොත් එම කැතයිනේ. තුනීයට ආලේප වෙන්න එපා. ඒ නිසා පුළුවන් තරම් තනුක ද්‍රාවණයක් පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව මේ බැටරි ගොඩාක් දාන්න නැහැ. බැටරි ගොඩාක් දාලා ලොකු කරන්ට් එකක් දුන්නොත් එහෙම එතකොටත් අර කැට වගේ තමයි තැන්පත් වෙන්නේ. එහෙම වුණොත් කැතයිනේ. තුනීයට ආලේප කරගන්න නම් පුළුවන් තරම් අඩු ධාරාවක් යොදා ගන්න ඕනේ. ඊට පස්සේ අලුත් මේ අර රම් භාණ්ඩේම උපදාන කට්ටිය දැකලා තියෙනකොට මෙව මාලේ දානවා ආයි ගන්නවා. කොහොම හොලෝ හිමින් තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඉක්මනට මේක කරගන්න ගියොත් එහෙම අර කුට්ටි ගිහලා හැමතැනම බැඳුනා. එහෙම වුණොත් එහෙම කැතයිනේ. ඒ නිසා මේක අඩු ධාරාවක් යටතේ හිමින් කරන්න ඕනේ. පරිස්සමට කරොත් තමයි හොඳ ලස්සන ආලේපයක් ගන්න පුළුවන්. දැන් නම් ගොඩක් මැෂින් වලින් මේවා කරන්නේ. එතකොට මේ පිළිවෙලට ගානට ලස්සනට ආලේප කරලා. දැන් හැන්දේම තැන් වල කැට වගේ නෑනේ. ගානට තුනී තත්ත්වයක් ආලේප වෙලා තියෙන්නේ. ඒවා ගොඩක් මැෂින් වලින් කරන හින්දා හරියටම ලස්සනට ආලේප වෙනවා. ඒතර ඒ වගේ දේවල් බලන්න ඕනේ. ඊට පස්සේ මේ ආලේප කරන ලෝහය අනුව තමයි මේ ගන්න ද්‍රාවණය තීරණය වෙන්නේ. අපි දැන් තඹ ආලේප කරනවා නම් තඹ තියෙන ද්‍රාවණයක් තමයි අරන් තියෙන්නේ. කොපර් කියන්නේ තඹනේ. රත්තරන් ආලේප කරනවා නම් රත්තරන් තියෙන ද්‍රාවණයක් ගන්න ඕනේ. රිදී ආලේප කරනවා නම් රිදී තියෙන ද්‍රාවණයක් ගන්න ඕනේ. ඒ විදිහට ගන්න ද්‍රාවණය ගැන සැලකිලිමත් වෙන්න. ඒවා ගැන වැඩි විස්තර තියෙනවා 9 10 11 පන්ති වල.
දැනට ඔයගලන්ට ওই ටික ඇති. ලබන සතියේදී මේක අභ්‍යාස ටික ඔක්කොම කරන්න ඕනේ. පාඩම ඉවරයි. අභ්‍යාස ඔක්කොම බේසස් ඉවරයි කරන්නේ.